මේ අනාවරණ සංකල්පය අපි ඉස්සෙල්ලා දාගරෝ දෙන්නේ. right? ඔයාලට මතකද අපි අනාවරණ සංකල්පයක් ප්‍රමාණාත්මක සංකල්පයක් ප්‍රමාණාත්මක සංකල්පයක් බරවා සංකල්පය ප්‍රමාණාත්මක සංකල්පයක් ඉංග්‍රීසියෙන් කියව මැටීරියල් ඉංග්‍රීසියෙන් කියව මැටීරියලිටි කියලා materiality concept ප්‍රමාණාත්මක සංකල්පෙන් මොකද කිව්වේ අමන්දා ප්‍රමාණාත්මක සංකල්පෙන් මොකද කිව්වේ ප්‍රමාණාත්මක සංකල්පය යන කලින් මට කියන්න ප්‍රමාණාත්මක සංකල්පෙන් මොකද කිව්වේ ආවන්දා වටිනාකමක් සහිත අයිතම සඳහා නෑ මේක පිළිගන්න බෑ උත්තරේ මට ඒකට සාධනීය උත්තරයක් දෙන්න ඕන වන්දා නිමේෂා ප්‍රමාණාත්මක සංකල්පෙන් මොකද කිව්වේ ආනිමේෂා කින්කොන තොරතුරක් කිසියම් ගනුදෙනුවක වත්කමක් ලෙසත් වියදමක් ලෙසත් බලපාන්නේද යන්න නෑ ඒකත් නෑ උත්තරේ මාසු කියන බලන්න ආයතනයේ ඇල්මැටි පාර්ශවයන් තියෙන ගැනීමේදී තොරතුරු කොතරම් දුරට බලපානවද? මාසු උත්තරේ කිව්වේ යනවා ඒක සම්පූර්ණයි උත්තරේ දමයන්ති ගිණුම් කරන තොරතුරු වාර්තා කරනකොට ගනුදෙනුවක් වත්කමක් ලෙස වාර්තා කරනවද වියදමක් ලෙස වාර්තා කරනවද වෙනත් අයිතමයක් ලෙස වාර්තා කරනවද යන්න තීරණය කරන සංකල්පය. ඔව් ප්‍රමාණ සංකල්පෙන් සිද්ධ වෙන්නේ ඒක මොන බලාපොරොත්තු උත්තරේ කියන්නේ මේෂත් කිව්වේ ඒකනේ හරි ප්‍රමාණ සංකල්පේ හරය කියන්නේ කිසියම් දෙයක් ගනුදෙනුවක සිද්ධියක් වාර්තා කිරීම හෝ නොකිරීම right නැත්නම් වාර්තා කරන ආකාරය ඔයාලා වත්කමක් සහ වියදමක් කියලා අදහස් කරන එක තීරණය කරද්දී ඒ දේ ප්‍රමාණාත්මක භාවය සැලකිලිවල ගන්නකොට හිතන්න ඕන දේ තමයි මේ දේ තීරණ ගන්නන්ගේ තීරණවලට මූලික ප්‍රකාශන භාවිත කරලා තීරණ ගන්නයිගේ තීරණවලට කොහොම බලපාවිද කියලා. එයාලගේ තීරණවලට කරන බලපෑම තමයි ඒ බලපෑම වැඩි නම් right ඒ
බලතාව වැඩි නම් අපි ඒක අනිවාර්යෙන්ම අන්තර්ගත කරන්න ඕනේ. right. උදාහරණයක් වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ කෙනෙක්ට දුන්න ලෝන් එක රුපියල් 10,000ද 15,000ද මිලියන 10ද කියන එක නෙවෙයි. ඒක අනාවරණය නොකර හිටියොත් ඒක අනාවරණය නොකර හිටියොත් මොන වගේ බලපෑමක්ද තීරණ ගන්නට සිද්ධ වෙන්නේ. එලා තීරණවල. ඒක ඔයාලා හයිලයිට් කරන මේ පොයින්ට් එක. මේ ප්‍රමාණාත්මක භාවය කියන අදහස් වෙන්නේ මූල්‍ය ප්‍රකාශන භාවිතා කරන්නන්ගේ තීරණයට කරනු ලබන බලපෑම මූල්‍ය ප්‍රකාශන භාවිතා කරන්නන්ගේ තීරණයට කරන බලපෑම කටු ගහන අන්තයක් ගන්නලා ඒක වත්කක් වශයෙන් පෙන්වන්න නැතුව ඒ අවුරුද්දේ ඒ ගෙනාපු අවුරුද්දේම ලාභයට එදිරිව විදයක් වශයෙන් කපා හරින්නේ ඒ අංශයෙන් ඒ වටිනාකමේ නිසා තීරණ ගන්නන්ගේ මූල ප්‍රකාශන භාවිතා කරලා තීරණ ගන්නන්ගේ තීරණය ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. ඒ බලපෑම අඩුයි. නමුත් රුපියල් 10-15,000 හරි ගමන් නැහැ නේද? මාසෙකට රුපියල් 5,000ක අලවන්ස් එකක් මොකක් හරි මේ අලවන්ස් එකක් දුන්න කියන්නකෝ ඩිරෙක්ටර් කෙනෙක්ගේ ඩ්‍රයිවර් කෙනෙක්ට සමාගම ගාන පොඩි වුණාට ඒකේ අදාළ අධ්‍යක්ෂකවරයාට දුන්න විතරක් තිබ්බ ප්‍රතිලාභයක් වෙනවා. එතකොට ඒක ඉලක්කයෙන් පොඩි වුණාට තීරණයන්ගේ තීරණයට කරන බලපෑම වෙන්නේ. ඒතරේන මූල ප්‍රකාශන බාධාගාමී තීරණයට කරනවට බලපෑම. ඒ බලපෑම අනුව තමයි මේක වත්කමක් වශයෙන් පෙන්වනවද විදමක් වශයෙන් පෙන්වනවා. එහෙනම් ඒක අවුරුද්දේ මම නැත්තම් මේක මූල ප්‍රකාශන පෙන්වන්නේ නැද්ද? කියන තීරණය කරනවා. මේ ප්‍රමාණාත්මක සංකල්පයට කිට්ටු වෙන සංකල්පයක් තමයි මේ අනාවරණ සංකල්පය. ප්‍රමාණාත්මක සංකල්පයට කිට්ටු වෙන සංකල්ප තමයි අනාවරණ සංකල්පය. right? මෙතෙන්දි කියන්නේ අපි නැත්නම් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී භාවිතා කරපු ගිණුම් කරන ප්‍රතිපද right. That's the උපකල්පන හරි ඇසේ ගිණුම් කරන ප්‍රතිපත්ති උපකල්පන පස්සේ
භාවිතා කළ ගණනය කිරීම වගේ දේවල් මේවා මේ දේවල් මොනවද කියලා ගිණුම් කරන මූල ප්‍රකාශන භාවිතා කරන්නට අනාවරණය කරන්න කියලා කියන්නේ. මේවා ගිණුම් කරන ප්‍රතිපත්ති උපකල්පන භාවිතා කළ ගණනය කිරීම ඒ ගණනය කිරීම කරන්න භාවිතා කරන ක්‍රම වේද හරිද ශ්‍රේණාංශ අනුපාත ඒවා සහ සාබිතම සමහර දේවල් තියෙනවා off balance sheet කියලා තමයි ඒවා මූල තත්ත්ව ප්‍රකාශනයේ වත්කමක් වශයෙන් පෙන්වන්නේ නැහැ. නමුත් අනාගතයේදී අත්කමක් වශයෙන් අපටපත් වෙන්න පුළුවන්. right මේ අනාවරණ සංකල්පයෙන් කියන්නේ මේ මූල ප්‍රකාශන පිළියෙල කරන්න භාවිත කරමු. මේවා ගිණුම් කරන ප්‍රතිපත්ති උපකල්පන ගණනය කිරීම අස්සේ අනුපාත වගේ දේවල් ඒ වගේ ශානුපාත මේ වගේ මූල ප්‍රකාශන භාවිත කරන්න නම් දැනගත යුතුයි හැංගෙනවා. සියලුම දේ අනාවරණය කරන්න කියලා කියන්නේ. මූල ප්‍රකාශන භාවිතා කොට තීරණ ගණු ලබන පාර්ශ්ව මූල ප්‍රකාශන භාවිතා කොට තීරණ ගණන පාර්ශ්ව දැනගත යුතු යයි හැඟිය. සියලුම දේ අනාවරණය කළ යුතු බව. අනාවරණය කළ යුතු බව. අනාවරණය කළ යුතු බව. ළමයි දැන් මේක තියෙනවා මූල ප්‍රකාශන භාවිතා කොට තීරණ ලබන පාර්ශ්ව මූල ප්‍රකාශන භාවිතා කොට තීරණ ලබන පාර්ශ්ව දැනගත යුතු යයි හැඟෙන සියලුම දේ අනාවරණය කළ යුතු බව. සියලුම දේ අනාවරණය කළ යුතු බව. ළමයි තුරු මේ ප්‍රශ්න කොට බලන්න. මේ දැනගත යුතු යයි හැඟෙන මේ දැනගත යුතු යයි හැඟෙන කියන එක සම්බන්ධ වෙන මොන සංකල්පයකටද? බලන්න. දැනගත යුතුයේ හැඟෙන සියලුම දේ අනාවරණය කරන්න කියලා කියනවා. එතකොට මේ දැනගත යුතුයේ හැඟෙන කියන වචනේ සම්බන්ධ අතරින් කියවෙන්නේ මොන සංකල්පයද? ආදවයන්ති. දවල්ට පාවන්නේ නැද්ද? දැන් එහෙනම් සර්. කලින් හොයුනේ නැද්ද? පැහැදිලි නැද්ද කලින්? ඉස්සෙල්ලා පැහැදිලි වුණේ නැහැ. right sorry මම මැසේජ් එකක් දැක්කේ පස්සේ. මට කියන්න දැන් මේ අනාවරණ සංකල්පයෙන් කියන්නේ ගෙදුම් කරන එනම් නැත්නම් මූල ප්‍රකාශන පිළියෙල කිරීමට භාවිත කර ගෙදුම් කරන ප්‍රතිපත්ති ඊට පස්සේ උපකල්පන ගණනය කිරීම අනුපාත වගේ දේවල් මූල ප්‍රකාශන භාවිත කරන පාර්ශ්වයන්ට අනාවරණය කරන්න කියලා කියන්නේ. දවයන්ති
මගේ ප්‍රශ්නේ දමයන්ති එන්නේ දැනගත යුතුයි හැංගෙන මූල ප්‍රකාශන භාවිතා කොට තීරණ කළ පාර්ශවයන්ට දැනගත යුතුයි හැංගෙන සියලුම දේ ආවරණය කළ යුතුයි. මේ දැනගත යුතුයි හැංගෙන කියන රසය මොකද්ද? ඒක ඒ දැනගත යුතුයි හැංගෙන කියන එක සම්බන්ධ වෙන්නේ මොන විදුම් කරන සංකල්පයකටද? අදාළයි. ප්‍රමාණාත්මක සංකල්පයේද? That's right. ඔව් ප්‍රමාණාත්මක සංකල්පෙට තමයි. එතකොට ප්‍රමාණාත්මක සංකල්පය අනුව දැනගත යුතුයි හැඟෙන දේවල් තීරණය කරන්න කොහොමද දමයන්ති? ගනුදෙනුවක් කරන වාර්තා කරන ආකාරය. අර්ථයරුනේ පාර්ශවයක් තීරණ ගැනීමේ හැකියාව පිළිබඳව උත්තර සම්පූර්ණවද අශයෙන් පොඩක් කියන මානවශයෙන් මූලික ප්‍රකාශන භාවිතා කොට තීරණ කරන ලබන පාර්ශවයන්ට දැනගත යුතුයි හැංගෙන කොහොමද මූලික ප්‍රකාශන භාවිතා කරලා තීරණ කරන පාර්ශවයන් දැනගත යුතු දේවල් මොන මේවා දැන නොගනින් දේවල් නෙමෙයි ඒක තමයි මම මේවා අහන්න මෙන්න මේ දේවල් මූල ප්‍රකාශන තුළ අන්තර්ගත කිරීම අනිවාර්යයි. මේ දේවල් අන්තර්ගත කළ යුතු නැහැ. ප්‍රමාණාත්මක සංකල්පය අනුව කොහොමද තීරණය කරන්නේ? දැනගත යුතු හැංගෙන කියන තීරණය කරන්නේ කොහොමද? තීරණ ගන්න ලබන ප්‍රාශයන්ට තීරණ ගැනීමට කොච්චර දුරට බලපානවද කියන එක. Very good. The answer perfect answer. या आस्ते क्वेश्चन के आंसर का हम बलाबड़ों आंसर ही मोड़ दूँगा वेरी गुड माय तो पता देन අපි අනාවරණය කරන්න ඕන දේවල් මම උදාහරණ කිහිපයක් ලියුවා. මම ප්‍රතිපත්ති පොහොර මාර්ගාවල අනේ කිරීම හරි පස්සේ තව ලියනවා. බඳුත්වයේ ලාභය ගණනය කිරීමේදී බදු වෙන ලාභය ගණනය කිරීමේදී සැලකිල්ලක නැති අයිටම එන්න ඇති අයිටම බදු වෙන ලාභය ගණනය කිරීමේදී සැලකිල්ලක නැති අයිටම right ඉවසනේ කාලච්ඡේදයේ ෂය right ඔය අනාවරණය කළ යුතු සියලුම දේවල් අනාවරණය කළ යුතුයි හැඟෙන සියලුම දේවල් අනාවරණය කරන්නයි කියලා තියෙනවා අනාවරණ සංකල්පය right මූල ප්‍රකාශ වාර්තාවකට තීරණ කරන පාර්ශවයන් දැනගත යුතුයි හැංගෙන නැත්නම් අනාවරණය කළ යුතුයි හැංගෙන සියලුම දේ අනාවරණය කරන්න ඕනේ කියලා අනාවරණ සංකල්පෙන් කියනවා. ඒකට අනාවරණය කළ යුතුයි හැංගෙන ඒ තීරණය කරනවා නම් අපි ගන්න වෙනවා ප්‍රමාණාත්මක මොළ සංකල්පයට. එන්න
අනාවරණ සංකල්පයේ ප්‍රායෝගිකව යෙදෙන අවස්ථා. right? නෝන මාරාව කියලා දෙනවා. අවන්දා පාසු දමයන්ති දුෂාන් හංසිකා අශේ හරිද මාපම් කියනවා ගන්න අනාවරණ සංකල්පෙන් කියන්නේ මූල ප්‍රකාශන භාවිතා කරලා තීරණ ගන්නවන පාර්ශවයන් දැනගත යුතුයේ හැඟෙන සියලුම දේ අනාවරණය කළ යුතුයි මූල ප්‍රකාශන වලින් අවසානයේ මේ දේවල් කියන්න ඕන. ශානුපාතය ගෙනුම් කරන ප්‍රතිපත්ති භාවිතා කළ දානය කිරීම ඊට පස්සේ බදුපෙළ ලාභය ගණනය කරන්න සැලකිල්ල ගත්ත වේදම් මොනවද? ආච්චේ දේශය සමුච්චිත ශේවල සමුච්චිත ශේත්‍ර අන්තර්ගත ආච්චේ දේශය සමුච්චිත ශේත්‍ර අන්තර්ගත ආච්චේ දේශය ඕපෙනවා. මේක මේම අමතර තව තව දේවල් තියෙන පුළුවන්. ඔය තුමු ග්‍රැටිවිටි එක පාරිතෝෂික ඒ පාරිතෝෂිකය ගණනය කිරීමේදී ක්‍රම කීපයක් භාවිත කරනවා. මොනවද මේ භාවිත කළද පාරිතෝෂිකය ගණනය කරලා තියෙන්නේ. ඒක අපි අනාවරණය කරනවා. ඒතර අනාවරණය කළ යුතු දේ සහ කළ යුතු දේ මොකක්ද කියලා තීරණය කරන්න අපට මඟ වෙන්නවා ප්‍රමාණාත්මක වගේ සංකල්පය. තීරණවල මොනවාද ඒ කාරණාව තේරුම් ගත්තා නම් මේ සංකල්පය ඉවරයි. ඒකෝර දැන් මෙතන බලන්න මේ දැනගත යුතුයේ හැඟෙන සියලුම දේ තීරණය කරන්න මොකකින්ද? ප්‍රමාණාත්මක සංකල්පය. නලවයි අනාවරණ සංකල්ප ඉවරයි. ආයෙත් තේරුම් නැත්තේ. අංශිකාන් තේරුණාද? දැනගත යුතු දේ හැඟෙන සියලුම දේ හැඟෙන කියන එකට ප්‍රමාණාත්මක සංකල්පය නෙවෙයිනේ. එහෙම කිව්වේ. දැනගත යුතුයේ හැඟෙන කියන දේවල් තීරණය කරන්නේ ප්‍රමාණාත්මක සංකල්පය තුලින් භාවිතා කරලා. එන්නේ අංශිකා අනාවරණ සංකල්පය කියන්නේ මූල ප්‍රකාශන භාවිතා කරන පාර්ශවයන්ට ඒකොල්ලෝ දැනගත යුතු දේවල් උදාහරණයක් මේවා. මේ යථා දැනගත දේවල් යාලට අනාවරණය කරන්න. අනාවරණය කරන්න. දැන් දැනගත දේවල් තීරණය කළ යුත්තේ ප්‍රමාණාත්මක සංකල්පය තුලින්. මේ සංකල්පයේ තියෙන සම්බන්ධය ඒකයි. හංසගේ ප්‍රශ්න අපට කියන පොයින්ට් එක මට කියන්නේ මම නෙමෙයි ප්‍රශ්නේ අහුවේ. මම ඇහුවේ සයික. හොඳද? මම ඇහුවේ දමයන්ති. දමයන්ති වෙන්නේ sorry. දමයන්ති ගැටලුවක් නැද්ද ඒක? දැන් හරිද? තව කන්දේ ගන්න ඕනද? තීරණ ගන්න ලබන පාර්ශවයන්ගේ තීරණ වලට කරන බලපෑමනේ ප්‍රමාණාත්මක සංකල්පය කියන්නේ. ඒ හරියි.
එතකොට ඒ හැමදේම දැනගත යුතු බව අනාවරණය කරන එකද දුනාවරණ සංකල්ප කියන්නේ. ඔව් දැන් අනාවරණ සංකල්පය කියන්නේ ඔයාලගෙන් දෙයක් හරි. අනාවරණ සංකල්පය කියන්නේ ඉරණ ගන්න ඕන ප්‍රකාශන බා ගන්න අය දැනගත යුතු දේ හැඟෙන සියලුම දේ. ඊළඟ අනාවරණය කරන්න කියලා කියන්නේ. උදාහරණයක් මේවා. එතකොට දැනගත යුතු දේ හැඟෙන දේවල් තීරණය කරනවා මේ ටිකට අමතරව දැන් මේ වුණා එයාව දැනගත යුතුයි හැඟෙන්නේ එයාලගේ තීරණය කරන බලපෑම වැඩි මේ වගේ ඒ පොයින්ට් එක කියන්නේ ප්‍රමාණාත්මක සංකල්පය right ඒ සංකල්ප දෙකට සම්බන්ධතාවය වල කතා කරේ එහෙනම් ඒක දැන් උතර අවුරුඩිය හොත් මොකක්ද අනාවරණ සංකල්පය කියන්නේ කියලා මූලික ප්‍රකාශන භාවිත කරන පාර්ශවයන්ට අනාවරණය කළ යුතු සියලුම දේ අනාවරණය කළ යුතුයි කියන දේ තමයි අනාවරණ සංකල්පයෙන් කියන්නේ. එතන මූලික ප්‍රකාශන භාවිත කරන්නේ දැනගන්න ඕන දේවල් මොනවද? දැනගන්න ඕන දේවල් මොනවද කියලා තීරණය කරන්නේ අනාවරණ සංකල්පය. right. මාසු අවන්දා විශාන් අංශිකා අශේන් පමයන්ති. දැන් පැහැදිලිද? තව ප්‍රශ්න තියෙනවද? හරි සර්. අනිත් ප්‍රශ්න මොකද? අපි එන අවසාන දිනුම් ගන්න සංකල්පට යමුද? ඒක ලියා ගන්නවලා. ඒක ලියා ගන්න. සමහර ගෑනේද? හොඳවන්දි. මොකද්ද සර්? සඳලේ ගෑනේද? නෑ සර් ඒෂානුත් නෑ. ඒෂානුත් නෑ. අපි ඒෂානුත් නෑ සඳලේත් නෑ. දෙන්නම ක්ලාස් එකේ හදාගෙන නැහැ. right. අපි ඔය යාළුවෝ දෙන්නා සංකල්පයට. ඔය ඊළඟ දිනුම් කරන සංකල්පය තමයි right. සංගතතා සංකල්පය. මේ සංගතතාවයට ඉංග්‍රීසියෙන් කියන සංගතතාවයට ඉංග්‍රීසියෙන් කියනවා consistency කියලා. consistency මොකද්ද ළමයි consistency කියන්නේ සංගතතාවය කියන්නේ
මොකද්ද වරුණ සංගතතාවය කියන්නේ? මම කියන්නේ සංගත සංකල්පේ නෙවෙයි. මම හන්නේ මොකද සංගතතාවය කියන්නේ? වරුණ සංගතතාවය කන්සිස්ටන්සි කියන්නේ මොකක්ද? පදනම නෑ වරුණ නෑ. නිමේෂා අශෙන් මොකක්ද අශෙන් කන්සිස්ටන්ස් කියන්නේ නැත්නම් සංගතයි කියන්නේ එකම දෙයක් දීර්ඝ කාලීනව එකම විදිහට කිරීම ඔව් ඒ විතර ලියන්න පුළුවන්. නේද? සංගතතාවය කියන්නේ මොකදරමද? ඒකේ ස්ථාවර බව මොකක් හරි දෙයක. එහෙම නැත්නම් වෙනස් වෙන ගතිය අඩුයි. ෆ්ලක්චුවේට් වෙන්නේ නැහැ. ඒක උච්චාවචරයක් නැහැ. ඒ කියන්නේ සරල ෂය ක්‍රමයේ වගේම ඒ වගේ ශ්‍රේය ක්‍රමයේ වෙනස් කරන දෙයකද අදහස් කරේ. ඔව් ඕක ගන්න පුළුවන්. කියන්නේ මේ මොකක් හරි මේ අපේ විලුම්කරණයට සම්බන්ධ කරලා කතා කරනකොට ඒ නැත්නම් විලුම්කරණයට සම්බන්ධව කතා කරනකොට විලුම් දැන් වන්දරියෝ වගේ අපි අනුගමනය කරේ මොකක් හරි විලුම්කරණ ප්‍රතිපත්තියක් අනුගමනය කරාද ඒක ඒ විලුම්කරණ ප්‍රතිපත්තිය දිගටම අනුගමනය කරන්න උත්සාහ ගන්නවා. ව්‍යාපාරයේ උත්සාහ ගන්නවා. මොකක් හරි විලුම්කරණ ප්‍රතිපත්තියක් අනුගමනය කරාද ඒ විලුම්කරණ ප්‍රතිපත්තිය දිගටම අනුගමනය කරන්න උත්සාහ ගන්නවා. විලුම්කරණ ප්‍රතිපත්තිය වෙනස් කරොත් වෙනස් කරන්නේ වඩා හොඳ ඉදිරිපත් කිරීමක් සඳහා වඩා හොඳ දෙයක් යවනම් විතරයි විලුම්කරණ ප්‍රතිපත්තිය වෙනස් කරන්නේ. එහෙම නැත්නම් කාලයක් තිස්සේ විලුම්කරණ ප්‍රතිපත්තිය ඒ ආකාරයෙන්ම අරගෙන ෂේ අනුපාතය ඒ ආකාරයෙන්ම අරගෙන පාරිතෝෂික ගණනය කරන ක්‍රමය ඒ ආකාරයෙන්ම අරගෙන ඒ පාරිතෝෂික ගණනය කිරීම වෙන්න පුළුවන් ෂේ ප්‍රතිපත්තිය වෙන්න පුළුවන් ෂේ අනුපාතය වෙන්න පුළුවන් ඕවා වෙනස් නොකර අරන් යන්න උත්සාහ කරනවා. එහෙනම් එක අවුරුද්දක ෂේ ප්‍රතිපත්තියයි ඊට පස්සේ අවුරුද්ද ෂේ ප්‍රතිපත්තියයි වෙනස් වෙන්න නොදී ඉන්න උත්සාහ කරනවා. වෙනස් වෙනවා වෙනස් වෙන්නේ වඩාත් හොඳ ඉදිරිපත් කිරීමක් සඳහා. එන්නේ සංගතයෙන් දහස් වෙන්නේ වෙනස් නොවින්න වෙනස් කල යුතු අවස්ථාවේ වෙනස් නොකර ඉන්නවා කියන එක. right? හරි. පුළුවන් තරම් ගිණුම් වර්ෂ අතර ඒ ගිණුම් මතම් මූල්‍ය ප්‍රකාශන කට්ටල එකලගේ වර්ෂ අතර මූල්‍ය ප්‍රකාශන කට්ටල පිළිල කරන්න උත්සාහ කරන එකම ආකාරයේ ගිණුම් කරන ප්‍රතිපත්තීන් යොදාගෙන ඒවා වෙනස් වෙන වෙනස් කොත් වෙනස් කරන්නේ වඩා හොඳ ඉදිරිපත් කිරීමක් සඳහා වඩා නීති ආශ්‍රයයකට එකඟ වීම සඳහා පුළුවන් තරම් කන්සිස්ටන්ට් මේ කගිය අවුරුද්දේ ගිණුම් කරන ප්‍රතිපත්තියමයි ෂේ ප්‍රතිපත්තියයි මේ අවුරුද්දේ තියෙන්නේ වෙනස් කළා නෑ ඒකට ඒක ඉතින් ඒ වගේ ගිණුම් මුල් ප්‍රකාශන කට්ටලයක් භාවිතා කරන්නදී හරි පහසුයි. ඒ වගේ මුල්
ප්‍රකාශන කට්ටල භාවිත කරලා දෙවි පහසුයි. මොකද ගිණුම් කරන ප්‍රතිපත්ති අවුරුද්දෙන් අවුරුද්ද ගිණුම් වර්ෂයෙන් වෙනස් කරලා නැහැ. ඒ වගේ මූල ප්‍රකාශන කට්ටල ඒ භාවිත කරලා තීරණ ගන්න භාෂාවෙන්ද ඊට කලින් ගිණුම් වර්ෂත් එක්ක ඒව සංසන්දනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඊට කලින් ගිණුම් වර්ෂත් එක්කලා ඒව සංසන්දනය කිරීමේ හැකියාවක් තියෙනවා. හොඳ ඒකම සමාන ගිණුම් කරන මත එකම ගිණුම් කරන ප්‍රතිපත්ති තමයි අනුගමනය කළ දෙන්නේ. ගිණුම් වර්ෂ අතර ආසන්න ගිණුම් වර්ෂ අතර consecutive financial years වල ආසන්න ගිණුම් වර්ෂ අතර අවදාකරු ගිණුම් කරන ප්‍රතිපත්ති වෙනස් වෙනස් සිද්ධ කරන්නේ නැත්නම් මේ මූලික ප්‍රශ්නකට භාවිත කරන්න ලේසි. දැන් සංගතතාවය කියන්නේ වෙනස් නොවී ඉන්න අය කියන නෙවෙයි ළමයි. right සංගතතාවය කියන්නේ වෙනස් නොවී ඉන්න අය කියන එක නෙවෙයි. සංගතතාවය කියන්නේ අත්‍තරෙක වෙනස් නොවී ඉන්න උත්සාහ ගන්න. පුළුවන් තරම් මේ එකම ගිණුම් කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න උත්සාහ කරනවා. ප්‍රැක්ටිස් කරන්න උත්සාහ කරනවා. එතකොට වෙනස් වෙන්න ඕන තරම් වෙනස් නොවී ඉන්න එක නෙවෙයි. එකම ගිණුම් කරන ප්‍රතිපත්තියක් ගිණුම් වර්ෂ අතර මූල ප්‍රකාශන කට්ටල සංස්කෘතියේදී භාවිත කරලා තියෙන්නේ ඒ ගිණුම් වර්ෂ අතර ඒ මූල ප්‍රකාශන සංසන්දනය කිරීම පහසුයි. සංසන්දනය කිරීම පහසුයි. right? ඔයාලා ටියුට් එකේ තියෙන මූල ප්‍රකාශන පිළියෙල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී අනුගමනය කළ යුතු පදනම. right? අනුගමනය කළ යුතු පදනම. අනුගමනය කළ යුතු පදනම. right? බලන්න සාම්ප්‍රදාය වර්ධනය අයියක් හරි ප්‍රතිපත්ති මේවා මේ මේවා නිතර වෙනස් නොකළ යුතු බව. මේවා නිතර වෙනස් නොකළ යුතු බව. තමයි සංගතතාව සම්බන්ධයෙන් කියන්නේ. බැලමයි වෙනස් කරන්න එපා කියලා නෙවෙයි කියන්නේ.
නේද? අපි උනත් ගන්න. දැන් පුද්ගලයෙක් දැන් ඊයේ කියපු එක නේ අද කරන්නේ. අද කියපු එක නේ හෙට කරන්නේ. ඒකෝට ආගන්දේ විශ්වාසය ඇති වෙනවනේ. හරි. මේ විශ්වාසය ඇති වෙනවා. අන්න එහෙම වෙන්න එපා. හරි. එතන මේ සංගත්තා කියන ගුණය ආරක්ෂා වෙද්දී තමයි ළමයි ඒ සංගත්තාවේ කියන ගුණය ආරක්ෂා මූල ප්‍රකාශන කටවල මේ සංගත්තා කියන ගුණය ආරක්ෂා වෙද්දී තමයි ළමයි ඒ වගේ මූල ප්‍රකාශන කටවල සංසන්දනය කිරීමක් පුළුවන් වෙන්නේ. මේ සංගත්තා කියන ගුණය ආරක්ෂා වුණොත් තමයි මූල ප්‍රකාශන කටවල ආසන්න දිනුම් වර්ෂවල මූල ප්‍රකාශන කටවල සංසන්දනය කිරීමේ හැකියාව ආරක්ෂා වෙන්නේ සංගත්තා කියන ගුණය ආරක්ෂා වුණොත් විතරයි. Right. මේ ටික පැහැදිලිද ඔයාලට? මේ ටික පැහැදිලිද? දැන් මෙහානකො. දැන් ඔන්න එක්සෑම් එකේ විලාවට අහන්නේ නැහැ සංගතා සංකල්පය කොහොමද කියලා. එහෙම එක සංගතා සංකල්ප නිර්වචනය කරන්න කියලා එක්සෑම් එකේ අහන්නේ නැහැ. එහෙම සීමා කියා බොහෝ අඩුයි. නැත්නම් ව්‍යාපාරික සංකල්ප නිර්වචනය කරන්න කියලා අහන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් එන්නේ හැකියාව සෑහෙන අඩුයි. හැබැයි මේ අමු ප්‍රශ්නවල පිළිතුරු ලියද්දී උදාහරණයක් වශයෙන් සංගතා සංකල්පය හඳුන්වන්න නිර්වචනය කරන්න සිද්ධ වුණොත් මේ සංකල්පයේ හරය අතුලත් වන ආකාරයෙන් තමන්ගේ වචන වලින් ඒක ලියන්න. ප්‍රතිම මේ කටපාඩම් කරලා ලියන්න යන්න එපා. කරන්න බෑනේ. කටපාඩම් සංකල්පතා තියෙන ප්‍රමාණය ඔක්කොම කටපාඩම් කරලා ලියන්න බෑ. ඒක විහිළුවක් වෙනවා. ඒ සංකල්පේ හරය තමන් දළුවේ තියෙනවා. ඒක තමන්ගේ වචන වලින් ලිවීමේ හැකියාව තියෙනවා. ඒ සංකල්පේ හරය තමන් දළුවේ නැත්තම් තමන්ගේ තේරුම් ගන්න නැත්තම් තමන්ගේ වචන වලින් ලියන්න බෑ තමන්ට. ඒ නිසා සංකල්ප කටපාඩම් කරන්න යන්න එපා. ඔයාලා මොකද කරන්න ඕන? ඔන්න හොයක් ගත්තා. ඒකද සංකල්පය. තමන් භාෂාවෙන් මොකද්ද කියලා ලියුවා. පස්සේ මොකද අපි ප්‍රශ්න අනාවරණ සංකල්පය. තමන් භාෂාවෙන් ලියුවා. right? ගැලපුම් සංකල්පය. තමන් භාෂාවෙන් ලියුවා. ලියලා බලන්න තමන්ගේ දැනගත්ත දේ මම ටියුට් එක තියෙන දේ මම මේ ලියුව එකයි සමානයි කියලා. අත්‍තරම තමයි මේ ලියලා තින්නේ සංකල්පයේ නියම හරයද මේ ඉල් තියෙන්නේ. ඒ බලන්න. අන්න ඒකයි ජීවිතය. අන්න ඒක තමයි හයස්සය දවසට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. එතන කටපාඩම් කරන්න යන මේක බොරු වැඩක්. හරි. ඒක ලියන්න ඕනේ. Venus නොකල යුතුයි.
හරි. බෝඩ් එක වහනවා. rồi dùng cơ nó प्रतिपत्ति करना प्रतिपत्ति करना प्रतिपत्ति වෙනස් කළ හැකි අවස්ථා දෙකක් ගැන අපිට ගිණුම්කරණය උගන්වනවා. දැන් ගිණුම්කරණ ප්‍රතිපත්ති දන මලවයි සංගත සංකල්පයෙන් කියන්නේ ගිණුම්කරණ ප්‍රතිපත්ති පුළුවන් තරම් වෙනස් නොකර තියාගන්න උත්සාහ කරන්න කියලාද ගිණුම්කරණ ප්‍රතිපත්ති වෙනස් කරන්න එපා කියලාද? Hansika ඉන්නවද? ඉන්නවා සර්. Hansika සංගත සංකල්පයෙන් කියන්නේ ගිණුම්කරණ ප්‍රතිපත්ති වෙනස් නොකර තියාගන්න උත්සාහ කරන්න කියලාද වෙනස් කරන්න එපා කියලාද? වෙනස් නොකර තියාගන්න උත්සාහ කරන්න. ඔව් හොඳයි. වෙනස් නොකර තියාගන්න උත්සාහ කරන්න කියලා. එතකොට සංගත සංකල්පයෙන් කියන්නේ කිසිම වෙලාවක ගිණුම්කරණ ප්‍රතිපත්ති වෙනස් කරන්න එපා කියලා. වෙනස් නොකර තියාගන්න උත්සාහ කරන්න කියලා. පුළුවන් තරම් සංගතතාවය කියන ගුණය රකින්න කියන තමයි සංගත සංකල්පයෙන් කියන්නේ. ඒකම මේ අපේ ගිණුම්කරණය තුළ අපට ගන්නනවා ගිණුම්කරණ ප්‍රතිපත්ති වෙනස් කළ හැකි අවස්ථාවක්. ගිණුම්කරණ ප්‍රතිපත්ති වෙනස් කළ හැකි අවස්ථාවක්. ඒක අවස්ථා දෙකක් කියනවා. අවස්ථා දෙකක් කියනවා. එක වෙනත් ගිණුම්කරණ ප්‍රතිපත්තියේ අවස්ථාවක් මත වෙනත් ගිණුම්කරණ ප්‍රතිපත්තියක අවශ්‍යතාවක් මත වෙනත් ගිණුම්කරණ ප්‍රතිපත්තියක අවශ්‍යතාවක් මත වෙනත් ගිණුම්කරණ ප්‍රතිපත්තියක අවශ්‍යතාවක් මත ඒ කියන්නේ තවත් ගිණුම්කරණ ප්‍රතිපත්තියක් මගින් තවත් වෙනත් ගිණුම්කරණ ප්‍රතිපත්තියක් තුලින් තවත් ගිණුම්කරණ ප්‍රතිපත්තියක් වෙනස් කරන්න කියලා අපිට කියනවා නම් ඒ වගේ අවස්ථාවක් වෙනස් කරලා කවන්න. right? ඒ වගේ අවස්ථාවක් වෙනස් කරලා කවන්න. දෙවෙනි එක තමයි ප්‍රතිපත්ති වෙනස් කිරීම. प्रतिपत्ति वेनस किरीम प्रतिपत्ति वेनस किरीम मूल्य प्रकाशन प्रतिपत्ति वेनस किरीम मूल्य प्रकाशन वेनस किरीमेन प्रतिपत्ति वेनस किरीमेन
ප්‍රතිපත්ති වෙනස් කිරීමේ මූල ප්‍රකාශන වඩාත් සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන්නේ නම් ළඟ අවස්ථා දෙකක් තියෙන නිරූපණයේ නිරූපණ ප්‍රතිපත්තිය වෙනස් කිරීම පිළිගන්න. නිරූපණ ප්‍රතිපත්තිය වෙනස් කිරීම accept කරන පිළිගන්න. අවස්ථා දෙකක් ගැන නිරූපණය කතා කරනවා. ඒක තමයි තවත් නිරූපණ ප්‍රතිපත්තිය තුළින් පවතින නිරූපණ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට අවශ්‍ය කිරීමක් සිදු කරනවා. right හඳුන්වා දෙන්නේ යන අලුත් නිරූපණ ප්‍රතිපත්තිය තුළින් පවතින නිරූපණ ප්‍රතිපත්තිය වෙනස් කිරීම accept කරනවා පිළිගන්නවා. කමක් නැහැ වෙනස් කරන්න කියලා කියනවා. මේ වගේ අවස්ථාවක නිරූපණ ප්‍රතිපත්තිය වෙනස් කරන්න පුළුවන් කියලා කියනවා. දෙවෙනි අවස්ථාව තමයි නිරූපණ ප්‍රතිපත්තිය වෙනස් කිරීම නිසා කලින් තිබුණට වඩා යහපත් තත්ත්වයක් හොඳ තත්ත්වයක් මූල ප්‍රකාශන වල පිළිබිඹු වෙනවා නම් එවැනි අවස්ථාවක නිරූපණ ප්‍රතිපත්තිය වෙනස් කරන්න ගැටලුවක් නැහැ කියලා නිරූපණය කියනවා. මේ අවස්ථාවේදී ඔයාලට උත් එක තියෙනවා. මේ අවස්ථාවේදී නිරූපණ ප්‍රතිපත්තිය වෙනස් කරන්න කමක් නැහැ කියලා නිරූපණය කියනවා. ඊළඟට හරි. නිරූපණ ප්‍රතිපත්තිය වෙනස් කරන අවස්ථා දෙකක් ගැන කියනවා. තවත් නිරූපණ ප්‍රතිපත්තියක් තුළින් නිරූපණ ප්‍රතිපත්තිය ආධුනික නිරූපණ ප්‍රතිපත්තිය වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් කරන අවස්ථාවේදී දෙවෙනි අවස්ථාව තමයි නිරූපණ ප්‍රතිපත්තිය වෙනස් කිරීම තුළින් පවතින තත්ත්වවල වඩා යහපත් තත්ත්වයක් මූල ප්‍රකාශන තුළ පිළිබිඹු වෙන අවස්ථාවකදී තමයි මේක මේ පොයින්ට් එක එක්සෑම් පොයින්ට් එකක් වගේ. එක්සෑම් පොයින්ට් එක. ලියාගත්තා ඉතිනවා. අපි යනවා අභ්‍යාස කීපයකට. ඉතින් අභ්‍යාස කීපයකට මොඩේ මකනවා. මම ගනුදෙනු හෝ සිද්ධිය කියනවා. මම ටියුටර් එකේ තියෙන එක. මම ගනුදෙනු හෝ සිද්ධිය කියනවා. මට ඔයාලා අදාළ වෙන මත ඇප්ලයි වෙන නිරූපණ කරන සංකල්පය කියන්න ඕන. මම නම් කරන කෙනා කියනවා නම් වඩා හොඳයි. බලන්න ඒක ණය ගතිය සඳහා 100% අඩමාන ණය වෙන් කිරීම.
ඉදමාන වේකී අමන්ද කියන්න බලන්න. ගැලපුම් සංකල්පය ගැලපුම් සංකල්පය. දොඩා ගැලපුම් සංකල්පය වැරදි කියන්න මට බෑ නමුත් ඒක ඩිරෙක්ට්ලි ලින්ක් වෙන ඍජුව සම්බන්ධ වෙන සංකල්පයක් තියෙනවා. වාසු වාසු ආරක්ෂණ ඔව් හොඳයි ආරක්ෂණ සංකල්පය. ආත්ම සංකල්පය තමයි කියන්නේ විය හැකි සියලුම වියදම් සඳහා වෙන් කරලා තියන්න කියලා. වාක්‍යයක සංකල්ප ආරක්ෂණ ගැලවුම් සංකල්ප ගන්න බැරි කමක් නැහැ. දෙවෙනි එක මූල්‍ය කල්පතු ක්‍රමයට අත්පත් කරගත් අංශයක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොනවත්කමක්සේ පෙන්වීම. right කල්පතු වත්කම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වත්කම් යටතේ පෙරීම. දමයන්ති අඛණ්ඩ පැවැත්මේ සංකල්පය නෑ අඛණ්ඩ පැවැත්ම සංකල්පය පිළිගන්න බෑ. අඛණ්ඩ පැවැත්ම සංකල්පය නිසා අඛණ්ඩ පැවැත්ම සංකල්පය අඛණ්ඩ පැවැත්ම සංකල්පය නිසා වත්කම් ජංගම සහ ජංගම නොවන වත්කම් සහ වර්ගයේ ජංගම සහ ජංගම නොවන වත්පත් කරන එක ඇත්ත මේ කතාව හරියි. නමුත් මූල්‍ය කල්පතු පහසුවක් කරදී නැත්නම් කල්පතු පහසුවක් කරදී ගත්ත වත්කම right කල්පතු පහසුවක් කරදී ගත්ත වත්කම ජංගම නොවන වත්කමක් වශයෙන් මූල්‍ය ප්‍රකාශනයේ පෙන්වන හේතුව කල්පතු සංකල්පය වේ. වාසුත්තරය වල දෙනවා. දුෂාන් කියන්නේ මොකද්ද? දුෂාන් මොකක්ද කියන්නේ? හංසිකා මොකක්ද කියන්නේ හංසිකා? යථාරූපී සංකල්ප ඔව් හොඳයි. යථාරූපී සංකල්පය. යථාරූපී සංකල්පය. right යථාරූපී සංකල්පය උගන්වද්දී මම ගන්නවා කතන්දරයක්. මොකද්ද මම කිව්වේ ලියුම් කරන්නේ practice එකක් තියෙනවද මොකද්ද? substance over form කියලා. මේ අනුකූල භාවයෙන් නෙවෙයි ඇත්තටම වෙන්නේ මොකද්ද කියලා බලලා ඒ අනුව ලියුම් කරන්න කියලා. මේ substance over form කියන practice එක කියන්නේ. මේ යථාරූපී සංකල්පයක් අත්හත් ඉන්න බලන්නේ
නීති අනුකූල තත්ත්ව නෙවෙයි ප්‍රායෝගිකව වෙන්නේ මොකද්ද කියලා. ඇත්තටම වෙන්නේ මොකද්ද? වත්කම් පාවිච්චි කරන ව්‍යාපාර නම් වත්කම් නොකරන කරන ව්‍යාපාර නම් වත්කම ජීවිත කාලයෙන් 90ක් තියෙන වත්කම තියෙන ව්‍යාපාරේ නම් වත්කමේ පිරිවැය සහ ප්‍රතිලාභ තියෙන ව්‍යාපාරේ නම් වත්කම පාලනය කරන ව්‍යාපාරේ නම් වත්කමේ නීති අනුකූලයි කිය කාර්යයෙන් නෙවෙයි මේ වත්කමේ බලමට වත්කම පේන්නේ වත්කම නියම ප්‍රතිලාභ ගන්න පිරිවැය බලන්නේ ව්‍යාපාර නම් ව්‍යාපාරේ ජන්තුනවත්කවත් පිළිවෙල කමක් නැහැ කියලා අතරොබ සංකල්ප කියනවා. අපෙන් තියෙන්නේ නේද? ඔව් සර්. 아무도 아주 그냥 했어요. 나도 나는 맨날 뭐라 어떤 장금 නොවන වශයෙන් වෙන් කිරීම මේක උත්තරේ මොකක්ද තමයි ඒක අකන්න ප්‍රයත්න සංකල්පය. අකණ්ඩ තමයි බලන්න ඒකට නේ අකණ්ඩ හතරවෙනි එක යෙවිය යුතු වියදම් ඉදිරියට ගෙවු අවශ්‍යයි. मूल्य प्रकाशने जंगम वाक्य जंगम वाक्य वशेन पेन्नी මේකම වලුතරේ සංකල්ප වරුණ උපචිත සංකල්පය නිමේෂා උපචිත සංකල්පය අශෙන් උපජිත සංකල්පය. හරි ඒ උත්තරේ හරි. තව වෙන සංකල්පයක් නැද්ද? ඒක උපචිත සංකල්පය ඇරෙන්නේ නැහැ. කාලච්ඡේද සංකල්පය ඔව් ඒක නුවරද? හරියක් නැද්ද? තව නැද්ද? වාසු උපචිතත් හරි කාලච්ඡේදත් හරි මේ අකණ්ඩ ප්‍රයත්නත් වෙනවානේ. අකණ්ඩවත් කරන්න පුළුවන්. ඔව්. තව නිමේෂා නිමේෂා අංශිකා අමයන්ති ඔය එකක් කරන්න පුළුවන්. මොකක්ද ඒක? පාඩමෙන් දැන් ඉන්නවද?
ඔව් සර්. තව එකක් පුළුවන්. තව ප්‍රබල එකක් තියෙනවා. මොකද ප්‍රබල එක? ප්‍රබල සංකල්පයක් තියෙනවා. ඔව් ගැලපුම් සංකල්පය. වාසු හරි. ගැලපුම් සංකල්පය ගන්න පුළුවන්. මම ඊළඟට බලන්න නායකතියන්ගෙන් රුපියල් 2000 කොල්ලෑල් සකපා හැර ඒ විදවක්ෂය හඳුනා ගැනීම. නායකතියන්ගෙන් රුපියල් 2000 කොල්ලෑල් සකපා හැරලා ඒ විදවක්ෂය හඳුනා ගැනීම. ඉතින් මොකද? නායකතියන්ගෙන් රුපියල් 2000 කොල්ලෑල් සකපා හැරලා ඒ විදවක්ෂය හඳුනා ගැනීම. ආරක්ෂණ සංකල්ප. ඔව්. ආරක්ෂණ සංකල්පය ගන්න පුළුවන්. තව උත්තර දෙනවද? තව උත්තර දෙනවද? විශාල උත්තර දෙන්නේ නැහැ. හංසිකා බොල්ලෑ කපා හැරීම. බොල්ලෑ කපා හැරීම. අලවයි. ආරක්ෂණ වලට අමතරව වෙන විතරක් නැද්ද? ගැලපුම් සංකල්පය කියලා මාසු කියනවා. ආරක්ෂණ සංකල්පේ නවතිනවා. ඊළඟට මට වෙන උත්තරය කියන්න අමන්දා මූල තත්ත්ව ප්‍රකාශනයේ 2016 line 31 දිනට සඳහන්. කියන්නේ මූල තත්ත්ව ප්‍රකාශනයේ 2016 3.31 දිනට යන ඉහළින් සඳහන් කිරීම. මම එක මම බෝඩ් එකේ මොකක්ද නැද්ද? කාලච්ඡේද ඔව් උත්තරේ කාලච්ඡේද. උත්තරේ කාලච්ඡේද. මම බෝඩ් එකේ මොකක්ද ළමයි? කමන්නේ සර්. Right. මූල තත්ත්ව ප්‍රකාශනයේ දැන් මූල තත්ත්ව ප්‍රකාශනයේ අපි කියනවා 2022 3.31 දින මූල තත්ත්ව ප්‍රකාශන රාජ්‍යය දානිසිලේ මොනවද ප්‍රකාශ. ඒක හේතුව කාලච්ඡය සංකල්ප. කාලච්ඡය සංකල්ප. මොනවා වලට පේනවද? සංකල්ප වලින් තොර ගිණුම් කරණයක් නැහැ. සංකල්ප වලින් තොර ගිණුම් කරණයක් නැහැ. ඒ කියන්නේ දමයන්ති අමන්දා වාසු දුෂාන් හංසිකා අශේන් වරුණ නිමේෂ සංකල්ප වලින් තොර ගිණුම් කරණයක් නැත්නම් සංකල්ප බැරි නම් සංකල්ප හරියට තේරුම් ගන්න නැත්නම් ගිණුම් කරණය බෑ. තමයි ගිණුම් කරන සංකල්ප හරියට තේරුම් ගන්න highly theoretical පාඩමක්.
එංගකට දාගත්තොත් ඔළුවට දාගත්තොත් ඌ ගමනක් යන්න පුළුවන් නම් පාලක් කරනවා. ඔබේ පිළිවෙල හෝ සුද්ධ උපලබ්ධිය දේ යන දෙකෙන් අඩු වගේ සලහා දෙන්නේ. එතකොට ඔබේ තියෙන මෙන්න පිළිවෙල මෙන්න සුද්ධ උපලබ්ධියගේ අපි දන්නවා මේ දෙකේ ඔබේ පිළිවෙල 15000 සුද්ධ උපලබ්ධියගේ 12000. ඒ දෙකේ මොනගේද ගන්නෙ මූල දත්ත ප්‍රකාශනයට දාන්න නිමේෂා ආනිමේෂා මේ දෙකේ 12000 ඔව් right මූල දත්ත ප්‍රකාශනයට ගන්න අඩුව වගේ मूल्य तत्व प्रकाशनයට ගන්න අඩුව වගේ. ඒ කියන්නේ 12000 ගන්න. මේක කොහෙන්ද නියාමනය වෙන්නේ? අපිට මඟ පෙන්වන්නේ මොකක්ද කියන තුන්වන සංකල්පය? අශේ මොකක්ද සර්? ඒ වගේ සාශුද්ධ උපලබ්ධයෙන් අඩු වගේ මූල තත්ත්ව ප්‍රකාශනයට ගන්නයි කියලා අපිව යොමු කරන්නේ අපිව ගයිඩ් කරන්නේ මොකද සංකල්පය? ආරක්ෂණ සංකල්පය. ඕ ගුරු හොඳයි ආරක්ෂණ සංකල්පය. very good. ආරක්ෂණ සංකල්පය. ඊළඟට ඒක පොඩ්ඩක් මතක් කරගන්නත් එක්කලා මේ තොගය සහ පිළිවෙල සාශුද්ධ උපලබ්ධ කියලා පොඩ්ඩක් මතක් කරගමු. ඉතින් අනිත් පැත්ත වුණොත් 15000 වුණොත් මොකද්ද ගන්නෙ මූල ප්‍රකාශනයට? අමෙන්දි 12000. ඔව් very good 12000. මේක අපිටම මේක මේ A අවස්ථාව මේක B අවස්ථාව. විකුණු පිළිවෙල ගණනය කරන්න ගන්නේ A අවස්ථාවේදී 15000 12000ද. A කියන අවස්ථාවේදී විකුණු පිළිවෙල ගණනය කරන්න ගන්නේ 15000 12000ද. 15000. 15000 කියලා මන්ද කියනවා. තමයි කියවත් කියන්නේ ඒකද? වරුණ වත් කියන එක වරුණ. විකුණු පිළිවෙල ගණනය කරන්න ගන්නේ 15000 12000ද? ඒ අවස්ථාවේදී මේ අවස්ථාවේදී B අවස්ථාවේදී 12000. ඒ අවස්ථාවේදී විකුණු පිළිවෙල ගණනය කරන්නේ ඒ අවස්ථාවේදී ගන්නේ වරුණ මට කියන්න කාලේ දෙන්න. කතා කරන්න මත් එක්ක. ඒ අවස්ථාවේදී ගන්නේ 15000 12000ද? 15000. 15000. අවුල්වත් කිය 15000. B අවස්ථාවේදී 15000. B අවස්ථාවේදී ගන්නේ 15000. මේ තමයි වරුණගේ උත්තරය. මේ උත්තරේ හරි දශයෙන් වරුණ උත්තරේ හරි දශයෙන් නෑ සර් අවස්ථා දෙකේදීම 12000 ගන්න. අවස්ථා දෙකකින් ගන්න 12000. ඔව්. අවස්ථා දෙකකින් 12000. අශේ දමයන්ති වත් කියන්නේ ඒකමද?
සර් B අවස්ථාවේදී 12000යි. මේ අවස්ථාවේ 12000. ඒ අවස්ථාවේදී ඒ අවස්ථාවේදී 15000යි. ඒ අවස්ථාවේදී 15000. තමයි. පාසු මොකක්ද කියන්නේ? අස්ටෙන්ගේ අද මොකද පාසු? මේ සෝරි දමයන්ගේ දමයන්ති උත්තරේ හරි කියලා වාක්‍යයක් නේ. ඒ පාසුත් ඒ උත්තරේම. අමන්ද මොකද කියන්නේ? A 15000 B 12000. ඒ කියන්නේ මේ උත්තරේ. ඔව් සර්. කවුද මේ? අමන්ද. විශාල මොකද කියන්නේ? විශාලත් කතා කරන්නේ නැහැ කිව්වා. විශාල බාරයක් වුණා කිව්වා. ඒ බාරේ නෝ දවස් 7ක් යනකම් කන්දේ කතා කරන්න බෑ කිව්වා. එහෙනම් විශාල මට මේ A වලට මොකද්ද B වලට මොකද වෙනම ඕන. A වලට 15000යි B වලට 12000යි. මේකමයි. විශාල අන්සියන් උත්තරේ මොකද්ද? A වලට 15000යි B වලට 12000යි. අන්සිකා නිවේෂා A වලට 15000යි B වලට 12000යි තමයි සර්. නිවේෂා ඕලමයි මේ උත්තරේ හරි. ළමයි මල ජගන්න විකුණුම් පිරිවැය ගණනය කරන්න ගන්නේ තොගයේ පිරිවැය. විකුණුම් පිරිවැය ගණනය කරන්න ගන්නේ තොගයේ පිරිවැය තමයි කොයිලාවේ. විකුණුම් පිරිවැය ගණනය කරන්න ගන්නේ තොගයේ පිරිවැය. මූල තත්ත්ව ප්‍රකාශනයෙන් ගන්නේ පිරිවැයෙන් සහ ශුද්ධ අඩුව වේ. right විකුණුම් පිරිවැය ගණනය කරන්න ගන්නේ කොයි වෙලාවෙත් ගන්නේ තොගයේ පිරිවැය. විකුණුම් පිරිවැය ගණනය කරන්න කොයි වෙලාවෙත් ගන්නේ තොගයේ පිරිවැය. මූලගත ප්‍රකාශනයෙන් ගන්නේ පිරිවැයෙන් සහ ශුද්ධ ප්‍රත්‍යයෙන් අඩුව. අශයෙන්ට අරුණට තේරුණාද? ඔව්. හරි. මූල ප්‍රකාශන විර කරන්න කලින් දල ව්‍යාපාරයේ නම මූල ප්‍රකාශන උඩින් සඳහන් කිරීම කොහටද යන්නේ? ඒකක සංඛ්‍යා. ඒක සංකල්ප. ඒක සංකල්පේ මොකද්ද කියන්නේ අමන්ද? ව්‍යාපාරයයි කියන්නේ අයිතිකරුයි දෙන්නෙක් කියලා. මොනේද? මොනවද? ඒ ව්‍යාපාරයේ සමාජිකරෝ ඒකාගේ මෙන්න ස්වාධීන ඒක දෙයක් කියලා කියන්නේ නේද? ඊට පස්සේ වසර 5කට පෙර මිලදීගත් රුපියල් ලක්ෂ 5ක ඉඩම ප්‍රවර්තන වර්ෂයේදී රුපියල්
ලක්ෂ 50ක් ලෙස මූලගත ප්‍රකාශනයෙන් ප්‍රස්තාවනය කර දැක්වේ. එක් වාර්දයක්. ඓතිහාසික පිරිවෙන් සංකල්ප ඔව් ඒක යන්නේ ඓතිහාසික පිරිවෙන් සංකල්පය. දේපල පිළියෙත අපගන්න වාර්ෂිකව 10% ශේෂ කිරීම. වරුණ දේපල පිළියෙත අපගන්න වාර්ෂිකව 10% ශේෂ කිරීම. ආරක්ෂණ සංකල්ප ආරක්ෂණ සංකල්පය වෙනස් සූත්‍රයක් තියෙනවා. අකණ්ඩ පැවැත්මේ සංකල්පය අවුත්‍රමන්තේ ආරක්ෂණ අඛණ්ඩ බඩු තවත් තියෙනවා. තාම හරි උත්තරට ගැලපෙයි. අනිත් තේරම වැරදි කියන්නේ නමුත් මම බලාපොරොත්තු උත්තරයට ආවේ නැහැ. වරුණ නිමේෂ හංසික දුෂාන් තමරන්ති බාසු වන්දා කාලච්ඡේද සංකල්පද කාලච්ඡේද සංකල්පය. ඒකත් මේ වැරදි කියන්නේ නැහැ මම. ඒ මට තාම හරි උත්තරයක් බලාපොරොත්තු වෙලා වුණේ නැහැ. මූල්‍යමින් ඒ කියන්නේ තාම ඔයාලා හරියට පොයින්ට් කරලා උත්තර දෙන්න තාම දන්නේ නැහැ. තාම වටේ යනවා. ඓතිහාසික පිළිවෙල ඓතිහාසික සංකල්පයක් නෙවෙයි. ඒක ඒ උත්තරේ පිළිගන්න බෑ. අනාවරණ සංකල්පය අනාවරණ සංකල්පය කියන්න බෑ. මොකද මේක මේ ෂය කිරීම ඒ ෂය ප්‍රතිපත්තිය සහ ෂය අනුපාතය මූල ප්‍රකාශන වල සඳහන් කිරීමේ කියන මා උත්තරේ හරි. ෂය ප්‍රතිපත්තිය ෂය අනුපාතය මූල ප්‍රකාශන වල අනාවරණය කරන්නේ කියන මා උත්තරේ හරි. මොකද ෂය කිරීම පමණයි කියන්නේ. තාම බෑ පොයින්ට් කරලා ආන්සර් කරන්නට. ඔව් තමයි උත්තරේ හරි. දැන් උත්තරේ හරි. මොකද උත්තරේ කවු? ගැලපුම් සංකල්ප ඇහෙන්න කියන්නේ? ගැලපුම් සංකල්පය ගැලපුම් සංකල්පය. ළමයි මේ වදාළ වත්කමෙන් මේ වර්ෂය තුල ඡය වෙච්ච ප්‍රමාණය පමණයි ඒ වර්ෂයේ ආදායම උත්පාදනය කරන්න දායක වුනේ. ඒකට ඒ ඡය වෙච්ච ප්‍රමාණය පමණයි ඒ වර්ෂයේ වියදම. ඒ ආදායම උත්පාදනය කරන්න දායක වෙච්ච වියදම සමග ඒ ආදායම උත්පාදනය කරන දායක වුණු වියදම සමග ඒ දෙක සංසන්දනය කරන්න ඕනේ නේද? එහෙම නේද? සාධාරණයි. ආදායම සහ ඒ ආදායම උත්පාදනය කරන්න දායක වුණු වියදම තමයි අපි ගලපල ලාභය හොයන්නේ. ඒකට තන්ත්‍රයක් ගත්ත ලක්ෂ 10 15 තන්ත්‍රයක් ගත්තනේ ලක්ෂ 10 හෝ 15. ලක්ෂ 10 කියන්නේ ඒ ලක්ෂ 10ම අදාළ වර්ෂය තුල ආදායම උත්පාදනය කරන දායක වුණේ නැහැ. දාලා වර්ෂයේ කොටස හොයාගන්න නම් ඒ ෂෙයා කිරීම ගණනය කරන්න ඕන. ඒ ෂෙයා කිරීම ගණනය කළේ ෂෙයා වෙච්ච ප්‍රමාණය පමණයි අදාළ වර්ෂයේ ආදායම උත්පාදනය කරන දායක වුණේ. ඒතරේ අන්නේ ෂෙයා වියදම සහ වර්ෂයේ ආදායම තමයි අදාළ වර්ෂයේ ආදායමේ ෂෙයා වියදම අඩු කරන්න ඕන. අනිකුත් වියදම් සමග ලාභය ගණනය කරා. ලැබෙන සංකල්පයෙන් කියන්නේ
ආදායමක් ඒ ආදායම උත්පාදනය කරන්න දායක වුණු වේදම් සමග හඳුනා ගන්න කියලා කියන්නේ. කරුණ එහෙම නේද අරුණ? කරුණ එහෙම නේද? ඔව් සර්. දුවා කිව්වේ නෑනේ. අශේ එහෙම නේද? හරි. ඔය විනාඩියක් දෙන්න. ළමයි මේ හරි. මේ කියන්න මම මේ කියන්නේ මට හරිද වැරදිද කියලා කියන්න ඕන. මම නම් කෙනා කියන්න. දිනුම් කරණයේදී ව්‍යාපාරික ගණදෙනු හා සිද්ධීන් ව්‍යාපාරයේ පුත්වල වාර්තා කිරීමේදී ව්‍යාපාරයට අයිතිකරුගෙන් වෙනු ස්වාධීන ප්‍රයත්නක් අදයි සැලකේ. ඒක හරිද වැරදිද? අයිතිකරුගෙන් වෙනු ස්වාධීන ප්‍රයත්නක් තේ කියලා සැලකනවා. ඒක හරිද වැරදිද? හරි. හරි. මොකද සංකල්පේ? ඒකක සංකල්ප. right. ව්‍යාපාරයක සිදුවන ගණදෙනු හා සිද්ධීන් අතරින් මුදලින් මැනිය හැකි ගණදෙනු හා සිද්ධීන් පවණක් මූල ප්‍රකාශන වාර්තා කළයි. ඒක හරියද? හරි. මොකද සංකල්පේ? මූල්‍යමින් ඔව් මූලික සංකල්පය. ව්‍යාපාරයෙන් දැකිය හැකි අනාගතයක් දක්වා පවතී යන උපකල්පනය කර මූල්‍ය වාර්තා පිළිල කරයි. සංකල්පය මොකද්ද? සංකල්ප. කාලච්ඡේද නෙවෙයි. ව්‍යාපාරයේ දැකිය හැකි අනාගතයක් දක්වා පවතී යන උපකල්පනය. මොකක් සංකල්පේ? ප්‍රමාණ නෑ. හංසිකා කාලච්ඡේද සංකල්පය. නෑ. බාසු මොකයි සර්? ව්‍යාපාරය දැකිය හැකි අනාගත කාලයක් පවතී යන උපකල්පනය කර මූල ප්‍රකාශන පිළිල කරයි. දැකිය හැකි අනාගත කාලය. අකණ්ඩ පැවැත්ම. ඔව් අකණ්ඩ පැවැත්ම ළමයි. ව්‍යාපාරයේ අඛණ්ඩ වූ ජීව කාලය කාලච්ඡේද වශයෙන් බෙදා කාලච්ඡේද සඳහා මූල ප්‍රකාශන පිළිල කරයි. කාලච්ඡේද. ඒක කාලච්ඡේද. right ළමයි මම ඉතුරු ප්‍රශ්නේ ගහන්නේ නැහැ.
තමයි ඔන්න සංකල්ප පාඩම ඉවරයි. හරිද? සංකල්ප පාඩම ඉවරයි. දැන් මගේ ප්ලෑන් එකේ ඉතින් ඇත්තටම අද ෂේ පාඩම් පටන් ගන්නවා. උන්වහන්සේ ප්ලෑන් එක වෙනස් කරනවා. right? ප්ලෑන් එක වෙනස් කරා. මම තීරණය කරා केवल स्वामी व्यापारे අවසාන දිනු විදියල කිරීම දින පාඩමට යන්න. හරි කෙලින්ම ලියලා දෙන්න නේද? केवल स्वामी व्यापार අවසාන දින පිළිවෙල කිරීම කියන පාඩමට කියන්න මම තීරණය කළා තියෙනවා. මොකද්ද දමයන්ති කේවල ස්වාමී ව්‍යාපාර කියන්නේ? අයිතිකරුයි ව්‍යාපාරයයි දෙන්නේ කියන්නේ. sorry කේවල ස්වාමී ව්‍යාපාරයක්. කේවල ස්වාමී ව්‍යාපාරයක් කියන්නේ තමන් තනියෙන් පටන් ගන්න ව්‍යාපාරයක්. ඕ. අනේ පුද්ගල ව්‍යාපාරයක් කියන්නේ. තනි පුද්ගල ව්‍යාපාරයක් කියන්නේ. කේවල ස්වාමී ව්‍යාපාරයක් කියන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක් කියන්නේ. සිංගල් ඕන කියන්නේ. හරි? තනි පුද්ගල ව්‍යාපාරයක්. අපි දැන් ප්ලෑන් එක මෙහෙමයි හරිද? දැන් මම පොඩ්ඩක් හැදුවේ සිලබස් එකේ තියෙන අනුපිළිවෙලට නෙවෙයි ප්‍රමිතයන් ටික කලින් කරන්න මම හිතුවේ ඉස්සෙල්ලා. හරිද? ප්‍රමිතයන් ටික කලින් කරන්න මම හිතුවේ ඔයාලා සිලබස් එකේ සර් මම ලියුවෙන්නද අකුණු ගහනවා. හරි තමයි. හරි තමයි. අකුණු ගහනවා නම් විශේෂයෙන් මේ අප්‍රේල් මාසේ දැන් ඉඳලා නේද? අකුණු සර වැඩි. ඒක නිසා අකුණු වලින් පරිස්සම් වෙන්න. ඒක නිසා ඒක ගැන නම් ලියුණාට කවන්නේ මම වීඩියෝ එක දාන්න. තමයි දැන් මගේ ප්ලෑන් එක උනේ ගිණුම් කරන සංකල්ප වලින් පස්සේ ගිණුම් කරන ප්‍රමිත ටික කරන්න. උදාහරණයක් වශයෙන් දේපල විවිධතා උපකරණ, අය භාරය හඳුනා ගැනීම, කල්බදු වත්කම් වාදී වශයෙන් ඒ ප්‍රමිතයන් ටික කරන්න මම කලින් තීරණය කළා දෙන්නේ. පස්සේම තීරණය කළා නැහැ එහෙම කරන්නේ නැහැ. මම සිලබස් එකේ පිළිවෙලට යනවා කියලා. දැන් ඔය ප්‍රමිතයන් ටික SLS ප්‍රමිතයන් ටික ළමයි අයිති වෙන්නේ දෙවෙනි පේපර් එකට. right? දෙවෙනි පේපර් එකට. ඒ ප්‍රමිතයන් යන දෙවෙනි පේපර් එකට. දැන් ඔයාලගේ දාමිනි ෆස්ට් පේපර් එකේ. හරිද? මේ ෆස්ට් පේපර් එකේ ළමයි දැන් කේවල සංව්‍යාපාරයේ අවසාන දින පාඩමෙන් පස්සේ අපිට තියෙනවා මේකෙන් පස්සේ අපිට තියෙනවා නිෂ්පාදන ව්‍යාපාරය. නිෂ්පාදන ව්‍යාපාරයක අවසාන දින. නිෂ්පාදන ව්‍යාපාරයේ අවසාන දින. ඊළඟට ලාභ අරමුණු කර නොගත්
ව්‍යාපාරයක අවසානය. හරි. ඊළඟට අසම්පූර්ණ සටහන. නැත්නම් තනි සටහන. right. What's the how ව්‍යාපාර? මේ ටිකෙන් පස්සේ ෆස්ට් පේපර් එක ඉවරයි. ඊට පස්සේ ෆස්ට් පේපර් එක ඉවරයි. හරිද? පස්සේ සෙකන්ඩ් පේපර් එකේ. සෙකන්ඩ් පේපර් එකේ නෝ සමාගම් පිරිවැය ඊට පස්සේ ව්‍යාපෘතියකයේ ආදර්ශයෙන් පාඩම් කිහිපයක් යනවා. හරිද? ළමයි මොනවද සමහර විට මෙතන ඇති සමහරට මෙතන ඇති එක වාරක් හරි උසස් පෙළ ලියපු අය. ඔය මේ කොට කියන්නේ සාය උසස් පෙළ ලියන ළමයි අතර අමාරු පේපර් එක විදිහට ප්‍රසිද්ධ ෆස්ට් පේපර් එක සෙකන්ඩ් පේපර් එක. අශේන් ආයෙත් මොකක්ද? මම පළවෙනි වාර ආර්ට් කළේ සර්. හරි ඒක අශේන් දැන් මේ දැන් මේ පාරේ ලියනවනේ නේද? පොඩ්ඩ හෙව්වේ නැද්ද පොඩ්ඩක්? දෙවෙනි පේපර් එකේ බාස් වාරිත මොකක්ද? එවැනි එක සර් වෙලා නැහැ. දුෂාන් ඔයා මොකක්ද දන්නේ? දුෂාන් ඔයා මොකක්ද දන්නේ? දුෂාන් කතා කරන්නේ කොහේද? හංසිකා ඔයා මොකක්ද දන්නේ? දෙවනි පේපර් එක එන්න. දෙවනි පේපර් එක අරුණ පළවෙනි එක සර් මට නම් නිමේෂා දෙවෙනි පේපරේ වෙන්නේ නැතිද? නෑ ළමයි දෙවි පේපර් එක නෑම අමාරුයි කියන්න බෑ. ළමයි මේ ෆස්ට් පේපර් එක සහ සෙකන්ඩ් පේපර් එක අතර වෙනස මේක. හරිද? ඔයාලා දන්නවද? ඔයාලා ඉවන්ති මිස් උගන්වන්නේ නැති ගෙනුම් කරණය හා විගණනය අනිවාර්ය තනිපුද්ගල ව්‍යාපාර වලට සහ හවුල් ව්‍යාපාර වලටද එනත සමාගම් වලට. ඉවන්ති මිස් කොල්ලක් කණ්ඩක් කරලා කියන්න මට. අවන්දා ඉන්නවද? ඔව් සර්. අනේ ඉවන්ති මිස් කොල්ලයා අවන්දා ඔයා ඉන්නවද? ඔව් සර්. මම ඇහුවේ ගෙනුම් කරණය හා විගණනය අනිවාර්ය හවුල් ව්‍යාපාර හා තනිපුද්ගල ව්‍යාපාර වලටද සමාගම් වලටද කියලා මම ඇහුවේ. සමාගම් ඔව් ව්‍යාපාරජනය උගන්වන්නේද ඔයා ව්‍යාපාරජනය බාසු අමන්ද උත්තරේ හරියද?
හරි. දුෂානේ උත්තරේ හරියද? හංසිකාගේ උත්තරේ හරියද? හරි. හරි. අනාවටි කන්ෆියුස් පොඩ්ඩක් ගන්න ඕනේ නැහැ. එහෙමද? ආමන්දා අමන්ද බය වෙලාද? හරි. නෑ. හරි මම විරෝධ කරේ. ඔව් මම ගිනුම් කරන්නේ හා විගණනේ අනිවාර්ය සමානවට. මෙයාට මේ කරන්නේ ගිනුම් කරන්නේ අනිවාර්යයි. හවුලියා අනිකුත් ක්‍රියාපාර හවුලියා වල අනිවාර්ය නැහැ. ළමයි මෙන්න මේ සමාගම් වලට ගිනුම් කරන්නේ අනිවාර්ය නිසා සමාගම් අනුගමනය කරන ෆෝමැට් එකක් තියෙනවා ආකෘතියක් තියෙනවා. තේරුණාද? මේ ආකෘතියෙන් පිට යන්න බෑ. ඉතින් ඔයාලයි පේපර් එක හදලා ගෙනාවා හැම අවුරුද්දේම අහපු ටික අහන වැරෙන්න වෙන දෙයක් අහන්න බෑ. තේරුණාද? ඔයාලගේ පරි හදලා ගෙනාවා හැම අවුරුද්දේම අහපු ටික අහන වැරෙන්න අලුත් හැම අවුරුද්දේම අහපු ටික කියන්නේ අවුරුදු 5ක් 6ක් 7ක් 8ක් කාලයක් තුළ කරාක වෙච්ච ටික කරකවම අහන නිසා අලුත් දෙයක් අහන්න බෑ. නමුත් හවුල් ව්‍යාපාර සහ තනිපුද්ගල ව්‍යාපාර වල එහෙම නෙවෙයි. ඒ ෆස්ට් පේපර් එකේ තියෙන දේවල් එහෙම නෙවෙයි. ෆස්ට් පේපර් එකේ තියෙන දේවල් තමයි මානසික ක්‍රියේටිව් ආකාරයෙන් ප්‍රශ්න හදන්න පුළුවන්. බැංකු සිස්ටමයි හවුල් ව්‍යාපාර ගන්නයි ගිණුම් කරන සමීකරණ ගන්නයි එකට දාන්න පුළුවන්. තේරෙනවද? ඒකට දාන්න පුළුවන් තමයි අවිෂ්ඨ ගිණුමකුත්. ඒකට දාන්න පුළුවන් තමයි පාලන ගිණුමකුත්. මේ ෆස්ට් පේපර් එකේ තමයි ඇත්තටම ගණන් ක්‍රියේටිව් කරලා ඒක සංකීර්ණ කරලා ටිකක් ඔයාලට අමාරු කරවන්න පුළුවන් ෆස්ට් පේපර් එක. සෙකන්ඩ් පේපර් එකේම කරන්න බෑ. සෙකන්ඩ් පේපර් එක අමාරුයි නෝ කරන්න. ඒක හේතුව. ඒ කට්ටිය ෆලෝ කරන ෆෝමැට් එකක් තියෙනවා සෙකන්ඩ් පේපර් එකේ. ෆස්ට් පේපර් එක එහෙම නෙවෙයි. කීර්ති නාම කියලා පිළිලක් දාන්න පුළුවන්. හවුල් ව්‍යාපාර ගන්න හවුල් කරු එනවා යනවා කියන්න පුළුවන්. ඒ වගේ දැන් নানা ආකාර දේවල් කියන්න පුළුවන්. ඇත්තටම වරුණ කිව්වා වගේ ක්‍රියේටිව් ප්‍රශ්න හදන්න ෆස්ට් පේපර් එකේ. සෙකන්ඩ් පේපර් එකෙන් දෙයක් යනවා. තමයි ෆස්ට් පේපර් එකේ 90ක් 85ක් හරි 85ක් 90ක් හෝ ඊට වඩා වැඩි 90ක් හෝ ඊට වඩා අධික මානයක් ස්කෝර් කරන ළමයා නැත්නම් 90ක් ඕනේ නැහැ 90ක් ඔනාම දන්නවද 85ක් කියලා 85ක් හෝ ඊට වඩා ස්කෝර් කරන ළමයා සෙකන්ඩ් පේපර් එකේ 95ක් අනිවාර්යෙන් ස්කෝර් කරනවා 95ක් හෝ ඊට වඩා අනිවාර්යෙන් ස්කෝර් කරනවා ෆස්ට් පේපර් එක හොඳට හැන්ඩල් කරන්න එක්කෙනා සෙකන්ඩ් පේපර් එක අනිවාර්යයෙන්ම ගේම ගන්නවා තමයි. ඒකයි ඔයාලා සිලබස් එකේ ෆස්ට් පේපර් එකේ තියෙන weight එක වැඩි. ඒකයි ෆස්ට් පේපර් එකට මම weight කරලා ගන්නවා. මේ ෆස්ට් පේපර් එකෙන් තමයි ෆවුන්ඩේෂන් එක හදින්න ඔයාලට හම්බෙන්නේ. සෙකන්ඩ් පේපර් එක අදින්න නැහැ. මම believe me මම විශ්වාස කරන්නේ ෆස්ට් පේපර් එක හරියට හැන්ඩල් කරගන්න කෙනා ෆස්ට් පේපර් එකේ පාඩම් ටික හරියට හැන්ඩල් කරගන්න කෙනා සෙකන්ඩ් පේපර් එක ගේමක් නේද කොට දානවා. ගේමක් නැතුව කොට දානවා. ඒක නැත්ත කතාව. එනවා. ඉතින් ඒකයි මේ ෆස්ට් පේපර් එකට වැඩි weight එකක් දෙන්නේ. මේ සෙකන්ඩ් පේපර් එක සංකීර්ණ කරන අමාරුයි පේපර් එක හදන කෙනාට. ඒකයි මම කියන්නේ කොහොමද ෆස්ට් පේපර් එක ප්‍රැක්ටිස් කරන්න ෆස්ට් පේපර් ප්‍රැක්ටිස් කරලා තමයි හවුල් ව්‍යාපාර ගානයි සමාගම් ගානයි සංසන්දනය කරාම සමාගම් ගාන ටිකක් දිග වැඩි. ඒරෙන්න අමාරු ගාන හවුල් ව්‍යාපාර අමාරු නෙවෙයි. අමාරු කියන්න බෑ. අමාරු දෙයක් නෑ මේ accounts වල. අන්තිම ලොකි පාස් කරලා accounts අතම ගියොත්. ක්‍රියේටිව් ගාන හිතන්න තියෙන ගාන හවුල් ව්‍යාපාර ගාන.
සමාගම් ගන්න එකම දේ තියෙන්නේ සමාගම් ගන්න හදනවායි එහෙනම් ප්‍රැක්ටිස් එකක් ඕන. කාලෙත් එක්ක ගේම් එක තියෙන්නේ ප්‍රැක්ටිස් එකක් ඕන. ප්‍රැක්ටිස් එකක් ඕන සමාගම් ගන්නක් කරන්න. අවුත් තවුල් ව්‍යාපාර ගන්නක් කරන්න ඉන්න කල්පනා කරන්නත් ඕන සමාගම්. ඒ දෙකම ප්‍රැක්ටිස් කළා හදා ගන්න වෙන්නේ. හැබැයි ෆස්ට් පේපර් එක හොඳට කොට දාන්න වෙනවා. සෙකන්ඩ් පේපර් එක ගියමක් අතට කොට දාන්න. එහෙනම් කළා. ඒකනේ ෆස්ට් පේපර් එක මාස 7ක් 8ක් තිස්සේ කළා. සෙකන්ඩ් පේපර් එක මාස 3ක් විතර තිස්සේ තුනක් විතර අපි කොට දාන්න ඒකනේ. පැහැදිලිද? හරි. දැන් මම අන්නේ කොහොමද බ්‍රහස්පතින්ද පන්තිය මම බැංගු සැස්දෙන් වලින් නවත්තා. ඔය මොළේ නම් පටන් ගන්න පන්තියක් තියෙන දැන් ඔය බ්‍රහස්පතින්ද යන්නේ. පන්තියම බැංගු සැස්දෙන් වලින් නවත්තා. දැන් අලුතෙන් ආපු අයත් පාරණයික මට්ටමට ගෙනලා නවත්තා. බැංගු සැස්දෙන් වලින් නවත්තා. නවත්තලා ආපතර බ්‍රහස්පතින්ද වෙලාවක් ගන්නවා මේ තියරි ක්ලාස් එකට. ඔයාලා බ්‍රහස්පති ක්ලාස් එකේ හැමෝටම එන්න වෙයි. හරිද? ආයෙත් සම්මන වෙලා ඉස්සරහට. දැන් තියරි ක්ලාස් දෙකක් කරනවා. බ්‍රහස්පතින්දයි ඉරිදයි. හරි? නම් බටලා ගන්නවා මොකද ඒ කාලෙදි මම කියන්න ගන්නවා. හරිද? එතකොට මම පොඩ්ඩක් ක්‍රම වෙනස් කරා. අපි ලබන සතිය කතා කරන්නේ අනිකුත්තර ව්‍යාපාරය ගැන කියලා සාම ව්‍යාපාරය අවසාන විදිහට පාඩම ඊට පස්සේ ලාභ උගුරු කරනවා ව්‍යාපාර සංඥා සම්පූර්ණ සතහන් ඉපසහවුල් ව්‍යාපාර. හරිද? හවුල් ව්‍යාපාර කොට දානවා කියන්නේ හවුල් ව්‍යාපාර කොට දානවා කියන්නේ ෆස්ට් පේපර් එක ඉවරයි කියන්නේ ඔයාලා ඒ වෙද්දිම ලකුණු 90ක් විතර ස්කෝර් කරලා තියෙනවා. දැන් ඇත්තටම දැන් ඔයාලා බුද්ධිමත් ළමයි නම් කැම්පස් යන තමන්ට ඇත්තටම ආසාවක් තියෙනවා. කාංගේ ජීවිතේ කොට දාගන්න ආසාවක් තියෙන ළමයි නම් ඔයාලා දැන් කරන්න මොකද්ද? ඔයාගේ ඉලිම් කරන සංකල්ප පාස් ව්‍යවස්ථිත හොයාගත්තා. ඉලිම් කරන සංකල්ප පාඩමේ අපු සියලුම ප්‍රශ්න අවුරුදු 10ක 12ක සියලුම ප්‍රශ්න කරා. ඒ පාඩම ඉවරයි. ආපහු සැරින් සැරේ පොඩ්ඩක් බලන්න තියෙනවා. දැන් ඔයාලා බුද්ධිමත් ළමයි නම් ඔයාලා අත්‍තරම කැම්පස් එකේ ආසාවක් තියෙන ළමයි නම් කලියුත් ඒකයි. මේ දැන් ක්ලාස්ේ පස්සේ ඒක අභිවා බිල්ම් කරන සංකල්ප ටික මේ පාස් ව්‍යවස්ථිත හොයාගත්තා. ඔක්කොම කරන්න. එක ප්‍රශ්නේ 6 සැරේ කරනවා. ඔයාලා බුද්ධිමත් ළමයි නම් කරන එකයි. දැන් සත්‍යම ඔක්කොම පාස් ව්‍යවස්ථිත ඉවර වෙනවා. පාලන දින ඔක්කොම පාස් ව්‍යවස්ථිත ඉවර වෙනවා. ආවිෂ්ඨ දින ඔක්කොම පාස් ව්‍යවස්ථිත ඉවර වෙනවා. බිල්ම් කරන සංග්‍රහණය ඔක්කොම පාස් ව්‍යවස්ථිත ඉවර වෙනවා. ඔයාලම අහලා ගන්න. අංකව මම මෙහෙම කරලා තියෙනවද? අල දැන් මේ දැන් ඔයාලයි අහන්නේ තමන්ගේ අර්ධ සාක්ෂියෙන් අහන්න. මම ඇත්තටම මේ වැඩ කරලා තියෙනවා. යාළුව ආදා පන්තිය තිබ්බ කියලාවත්. පන්තිය පැය ගානක් හිටියයි කියලා වැඩක් වෙන්නේ නැහැ. තමන් තනියම වැඩ කරමුත් නැහැ. කැම්පස් යන හම්බෙන්නේ නැහැ එහෙම. තමන් තනියම වැඩ කරනවා. හරිද? මේ ලයිෆ් එක ගන්න පොඩ්ඩක් ඉන්න කැම්පස් එකේ එක්ස්පීරියන්ස් එක ගන්න උත්සාහ කරන්න. පට්ටපන්. හරි. අපරෝ thank you. අපි හම්බ වෙනවා අපව අඟහරුවාදා. බැංගු සස්නු රිවිෂන් ක්ලාස් එකේදී අඟහරුවාදා පාන්දර 4ට හැමෝගෙම සහභාගී වෙන්න බොහොම ස්තුතියි. ලබන ඉරිදා අපි කේවල සාමි ව්‍යාපාරයේ අවසාන දින පටන් ගන්නවා. right. බොහොම ස්තුතියි මොනවා සහයෝගයට පාඩම් කරන්න වෙලාවක් ගන්න එපා. තප්පරයක තව දෙවන්න එපා. වෙලාවක් ගන්න එපා. වඩ බොහොම ස්තුතියි. සුබ දවසක් වල හැමෝටම.